සුබ දවසක් වේවා ඔබට. අපි පටන් ගන්නවා මේ 6 ළමින්ගේ ලොකු ඉල්ලීමක් තිබුණා. මේ අපිටත් ගණිතය කියලා දෙන්න අපිටත් උගන්වන්න දෙන්නේ නැහැ මේ දවස්වල කියලා. උන අපි භාග ගැටලුව දෙවෙනි පළවෙනි ඒකකයේ අරගෙන එනවා. පළවෙනි දෙවෙනි වාරයේ පළවෙනි පාඩමක් විදියට භාග කියන ඒකකය. හොඳයි අපි කතා කරමු භාග පිළිබඳව. හොඳයි අපි භාග නැත්නම් කොටස් පිළිබඳව කතා කරමු. දැන් මේ රූපසරණයේ තියෙන භාග සහ කොටස් පිළිබඳව අපි ගැන කතා කරමු. බලන්න මේ රූපසරණ මම කොටස් දෙකකට බෙදලා තියෙනවා. කොටස් දෙකයි. දෙකකට බෙදලා මම එක කොටසක් පාට කරලා තියෙනවා. අඳුරු කරලා තියෙනවා. එතකොට කොටස් දෙකකට බෙදලා එකක් අඳුරු කරලා තියෙනවා නම් අඳුරු කළ භාගය දෙකකින් එකයි. නැත්නම් දෙකෙන් එකයි. එහෙනම් මම ලියනවා මෙහෙම මේකේ පාට කළ කොටස කීයද කියලා අපින් අහලා තියෙනවා නම් අපි මේක දෙකකට බෙදලා සමාන කොටස් දෙකකට බෙදලා තියෙන්නේ. සමාන කොටස් දෙකකට බෙදලා එකක් පාට කරලා තියෙනවා. එතකොට පාට කරලා තියෙන්නේ දෙකකින් එකයි. දෙකෙන් එකයි. දැන් මේ විදිහට අපිට මේ භාගය ලියා දක්වන්න පුළුවන්. දෙකෙන් එක. මේක මම කොටස් තුනකට බෙදලා තියෙනවා. එතකොට සමාන කොටස් තුනකට බෙදලා තියෙන්නේ. එතකොට මම මෙන්න මේ කොටස් ටික මේකේ පාට කරනවා. එකක් පාට කරා මම තව එකක් පාට කරනවා. දැන් පාට කරලා තියෙන කොටස් ගන්න කීයද කියලා අහුවොත් කොටස් ඔක්කොම කීයක් තිබ්බද? 3ක් තිබ්බනේ. එහෙනම් කොටස් 3යි. කීයක් පාට කරලාද? දෙකක් පාට කරලානේ. එහෙනම් 3න් 2. පාට කරපු භාගය 3න් 2යි. 3කට බෙදලා කොටස් දෙකක් පාට කරලා. මම මේක 4කට බෙදලා තියෙනවා. සමාන කොටස් 4කට බෙදලා මම එකෙන් අඳුරු කරනවා මෙන්න මෙහෙම කොටසක්. 1යි 2යි අපි තව එකක් අඳුරු කරමු. කොටස් 3ක් අඳුරු කරලා තියෙනවා. එහෙනම් මම පාට කරපු නැත්නම් අඳුරු කරපු භාගය කොච්චරද හවුවොත් කොටස් බෙදලා තියෙනවා 4කට. ඒකෙන් අඳුරු කරලා තියෙන්නේ 3ක්. එහෙනම් මම කියන්නේ 4න් 3යි. 4න් 3යි. අපි ලියමු 4න් 3යි. හොඳයි. දැන් මෙතන තියෙන රවුම කියන්නේ එකක් කියලා සැලකුවොත් මේ එක මම බෙදනවා කොටස් 1යි 2යි 3යි 4යි 5කට බෙදලා දෙනවා. ඒ පහෙන් මම අඳුරු කරනවා මෙන්න මේ කොටස් ටික. 1යි 2යි. දැන් ඒතර අඳුරු කරලා තියෙන්නේ කොච්චරද? කොටස් ඔක්කොම තිබුණා 5ක්. අඳුරු කරපුවා තියෙන්නේ 2යි. එහෙනම් අඳුරු කරපු භාගය 5න් 2යි. 5න් 2යි. මේකේ බලන්න. මේකේ කොටස් 1යි 2යි 3යි 4යි 5යි 6කට බෙදලා තියෙනවා. අපි හිතමු සමාන කොටස් 6ක් කියලා. ඒතර මම මේක අඳුරු කරනවා මෙන්න මේ කොටස. බලන්න කොටස් කීයක් අඳුරු කරලාද මම? 1යි 2යි 3යි 4යි 5යි 6යි ඔක්කොම 6ක් තිබුණා. ඒ 6න් එකයි අඳුරු කරලා නැත්නම් අනිත් 5ම අඳුරු කරලා තියෙනවා. එහෙනම් මම අඳුරු කරපු භාගය 6කින් 5යි. 6න් 5යි. ඊළඟට අපි යන්නේ මෙන්න මේ රූපෙට. මේකේ කොටස් තියෙනවා 8ක්. මේ 8න් මම අඳුරු කරනවා මෙන්න මේ කොටස. දැන් අඳුරු කරපු භාගය 8කින් 1යි. හරි. දැන් මේ විදිහට ලියන ක්‍රමවේදය තමයි මේ භාග කියලා අපි සලකන්නේ. මේ භාගවලදී අඳුරු කරපු කොටස සටහන් කරලා දෙනවා නැත්නම් සලකන ලද කොටස කොච්චරද කියලා භාවිතා කරලා තියෙනවා. එතන මේ භාගයේ මේ ඉරට උඩින් තියෙන කොටසට අපි කියන්නේ ලවය කියලා. ලවය. ඉරට යටින් තියෙන කොටසට කියන්නේ හරය. හරය. එහෙනම් භාගයක් වුණාම ඒකට ලවයක් තියෙනවා හරයක් තියෙනවා. මේ හැම භාගයකම ලවයකුයි හරයකුයි තියෙනවා. මේකේ ලවය 2 හරය 3. මේකේ ලවය 3 හරය 4. ලවය 2 හරය 5. ලවය 5 හරය 6. ලවය 1 හරය 8. දැන් ලවයක් සහ හරයක් තියෙනවා භාග වලට. ලවය කියන්නේ මේ උඩින් තියෙන පදය. හරය කියන්නේ මේ ඉරට යටින් තියෙන
පදය. දැන් ඔය විදිහට භාගයක ලවය සහ හරය කියලා කොටස් දෙකක් තියෙනවා. ඔය භාග කියන එක භාග කියන බර කරලා අපි කියන්නේ භාග මහා ප්‍රාණ භයංග යොදන්නේ. ඒතර භාග කියලා දෙයක්ත් තියෙනවා. තියෙනවා. මොනවාද ඒ භාග? ඒක භාගයට ඉගෙන ගන්න හරියන්නේ නැති හින්දා අපි හරියට ඉගෙන ගමු. මොකද මේ භාග කියන්නේ? භාග කිව්වහම දැන් අපි කඩේට ගිහිල්ලා කියනවා පාන් භාගයක් දෙන්න. එහෙම නැත්නම් දැන් නම් මේක වැඩිපුර ව්‍යවහාර වෙන්නේ නැහැ. බෝතල් භාගයක් අපි භූමි තෙල් බෝතල් භාගයක්. එහෙම නැත්නම් පෙට්‍රල් බෝතල් භාගයක්. ඒතර මම ඇපල් ගෙඩියක් කරගෙන මේකෙන් භාගයක් කන්න. එහෙම කිව්වම මේ භාගයක් උනාට මේක භාග කියන විදිහට අපි ශබ්ද කරේ. ඒතර මේ මොකද්ද මේ භාග සහ භාග අතර තියෙන වෙනස? මේ බලන්න. අපි වෙනත් උදාහරණයක් ගත්තොත් මෙන්න මෙහෙම. අපිට කතා කරන්න පුළුවන් භාග වර්ග ගොඩක් තියෙනවා. මේ බලන්න. අපි කතා කරන භාග වර්ග කීපයක්. මේ බලන්න. මම කියනවා 2න් 1. ඊට පස්සේ මම කියනවා 4න් 1. 4න් 3. මේ තියෙන්නේ භාග. මේ ඔක්කොම පොදුවේ අපි හඳුන්වනවා භාග කියලා. තවත් අපිට කියන්න පුළුවන් 8න් 5. 10න් 7. මේ ඔක්කොම. දැන් මේකට අපි කියන්නේ මෙන්න මේ 2න් 1 කියන භාගයට විශේෂ නමක් තියෙනවා. ඒ විශේෂ නම තමයි භාගය. භාගය. මේ බලන්න බය නැද්ද? භාගය. භාග තමයි. නමුත් භාග කියලා මේ භාගයට විශේෂයෙන් නමක් තියෙනවා භාග කියලා. මේ තියෙන්නේ භාගයක් තමයි. හැබැයි ඒකට අපි කියනවා කාල කියලා. මේකට අපි කියනවා තුන් කාල කියලා. තුන් කාල. මේවටත් විශේෂිත නම් භාවිතාවෙන් නැති වුණාට අපි මේ ඔක්කොටම පොදුවේ කියන නම තමයි එහෙනම් භාග. දැන් පැහැදිලි ඇති මේකත් භාග මේ ඔක්කොම භාග තමයි. ඒවට මේවට විශේෂ නම් භාවිතා කරලා තියෙනවා. භාගයේ කාල තුන් කාල කියලා. දැන් මේ 4න් 3 කියන්නේ දැන් ඉස්සෙල්ලා අපි 2න් 1 සලකලා බලමු. 2න් 1 කියන්නේ හරියටම දෙකට බෙදලා එකක්. 4න් 1 කියලා කියන්නේ ඒක හරියටම 4ට බෙදලා ඒකෙන් එකක්. එතකොට 4න් 3 කියන්නේ මේක 4ට බෙදලා හරියටම 4ට බෙදලා ඒකෙන් කොටස් 3ක්. උන 4න් 3. දැන් මේ විශේෂ භාග වලට විශේෂ නම් තියෙනවා. මේවා ඔක්කොම පොදුයි අපි කියන්නේ භාග කියලා. ඒතර භාග වුණාම හරයක් සහ ලවයක් තියෙනවා කියලා අපි කතා කරා. ඒ භාග වර්ග මොනවාද කියලා අපි කතා කරා. මේ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරගන්න ඔබට පුළුවන් මේත් එක්ක තියෙන දැන් වලත් එක්කලා ඔයාලගේ තියෙන පෙළ පොතක්. මේ පෙළ පොතේ පළවෙනි අභ්‍යාසයට යන්න පුළුවන්. ඒ අභ්‍යාසයට ගිහිලා අඳුරු කරලා තියෙන භාග මොනවද කියලා ඉගෙන ගන්න. ඒවා අධ්‍යයනය කරලා හරියටම ඒ ගැටලුවට නිවැරදිම උත්තරේ හොයාගන්න උත්සාහ කරන්න. ගැටලු තව කෙනෙක් කියනවා අහගෙන ඉඳලා බලාගෙන ඉඳලා ඉගෙන ගන්න උත්සාහ කරන්න එපා. හදලම තර්ක කරලම අවබෝධ කරගන්න උත්සාහ කරන්න. මෙතන මතක තබා ගැනීම නෙවෙයි කරන්න ඕන. තේරුම් ගන්න ඕන. මේක මෙහෙමයි. මේක මෙහෙමයි කියලා තේරුම් ගැනීම තමයි කරන්න ඕන. හොඳයි. මේ තියෙන්නේ රූප සටහන් 4ක්. දැන් රූප සටහන් 5ක්. මේ රූප සටහන් 5 කොටස් ටික මම බෙදලා තියෙනවා විවිධ කොටස් ගණන් වලට. අපි බලමු මොන කොටස් වලටද මේක බෙදලා තියෙන්නේ කියලා. අපිට පේනවා මේක දෙකකට බෙදලා තියෙනවා. මම අඳුරු කරනවා මේකෙන් එකක්. හොඳයි. මේකේ 4කට බෙදලා තියෙනවා. දැන් මම මේකේ පැහැදිලි ඔබට මේකේ අඳුරු කරලා තියෙන්නේ දෙකකට බෙදලා එකක්නේ. දෙකකට බෙදලා එකයි කියන්නේ අඳුරු කරලා තියෙන්නේ දෙකෙන් එකයි. දෙකෙන් එකයි. හොඳයි. දැන් මම අහනවා මේක 4කට බෙදලා මම මේකේ කොටස් දෙකක් අඳුරු කරනවා. අපිට එක්වරම තේරෙන දේ මොකද්ද? මේක අඳුරු කරලා තියෙනවා 4න් 2. 4න් 2. ඊට පස්සේ අපි යනවා මේකට. මේකේ තියෙනවා කොටස් 2යි 4යි 6යි 8ක් තියෙනවා. මේ කොටස් 8න්
මම අඳුරු කරනවා 4ක්. 4ක්ම අඳුරු කරනවා. මේ අඳුරු කරලා තියෙන කොටස් ගණන. දැන් එතකොට 8න් 4ක් අඳුරු කරලා තියෙනවා. ඊළඟට බලන්න මේක දිහා. මේකේ කොටස් 1 2 3 4 5 6ක් තියෙනවා. දැන් මේ කොටස් 6න් මම අඳුරු කරනවා කොටස් 3ක්. මම අඳුරු කරලා තියෙන භාගයේ කීයද ඇහුවොත් දෙන උත්තරේ තමයි 6න් 3. එහෙනම් අඳුරු කරලා තියෙනවා 6න් 3. ඊළඟට මේකේ කොච්චරක් අඳුරු කරලා තියෙනවද කියලා බලන්න අපි මෙන්න මේ කොටස අඳුරු කරොත් මට කියන්න පුළුවන්ද බලන්න කොච්චරක් අඳුරු කරලාද ඔක්කොම කොටස් තිබුණේ 1 2 3 4 5 6යි 6යි 12ක් තිබුණා. ඒ 12න් මම අඳුරු කරලා තියෙනවා 2යි 4යි 6යි. 12න් 6ක් අඳුරු කරලා තියෙනවා. 12න් 6යි. දැන් මේ භාගවල සංඛ්‍යා ප්‍රමාණ තමයි මේ භාග සංඛ්‍යාත්මක වශයෙන් දක්වලා තියෙන්නේ ඉදිරියේ. හැබැයි මේකේ තියෙනවා විශේෂත්වයක්. බලන්න අඳුරු කරලා තියෙන ඔක්කොගම එකම ප්‍රමාණය. මේකේ අඳුරු කරලා තියෙන ප්‍රමාණයමයි මේකේ අඳුරු කරලා තියෙනෙත් මේකේ අඳුරු කරලා තියෙනෙත් මේකේ අඳුරු කරලා තියෙන්නේ. අපි නිකන් කතාවක් විදිහට කිව්වොත් මෙහෙම A කියලා ළමෙක් හිටියා, B කියලා ළමෙක් හිටියා, C කියලා ළමෙක් හිටියා, D කියලා ළමෙක් හිටියා, E කියලා ළමෙක් හිටියා. මේ ළමයි 5 දෙනාට දෙනවා කේක් ගෙඩි 5ක්. කේක් ගෙඩි 5ක් දෙනවා. හැබැයි මේ කේක් ගෙඩි 5 එකම අච්චුවෙන් හදපු කේක් ගෙඩි 5ක්. එකක්වත් බර වැඩිත් නැහැ අඩුත් නැහැ ප්‍රමාණය වැඩිත් නැහැ අඩුත් නැහැ ඔක්කොම එක සමානයි සර්ව සමයි. දැන් මේ කේක් ගෙඩි 5න් Aට දෙන එක දෙකට කපනවා. Bට දෙන එක 4කට කපනවා. Cට දෙන එක 8කට කපනවා. Dට දෙන එක 6කට කපනවා. Eට දෙන එක 12කට කපනවා. දැන් මම කියනවා Aට කියනවා ඔයා පුතේ මේ කේක් ගෙඩියෙන් දෙකෙන් එකක් ආහාරයට ගන්න. අපි Bට කියනවා ඔයා පුතේ මේ ඔයාට ලැබුණු කේක් ගෙඩියෙන් 4න් 2ක් ඔයා ආහාරයට ගන්න. අපි Cට කියනවා ඔයා පුතේ ඔයාට ලැබුණු කේක් ගෙඩියෙන් 8න් 4ක් ආහාරයට ගන්න. Dට කියනවා ඔයාට ලැබුණු කේක් ගෙඩියෙන් ඔයා 6න් 3ක්ම ආහාරයට ගන්න. ඊට කියනවා ඔයාට ලැබුණු කේක් ගෙඩිය ඔයා 12කට කපලානේ තියෙන්නේ. කෑලි 6ක්ම ආහාරයට ගන්න. මම ඔබෙන් අහනවා. වැඩියෙන් කේක් කෑවේ කවුද? මොකද කියන්නේ? අපිට ඊටාම පැහැදිලි මේ 5 දෙනාම කාලා තියෙන්නේ එකම ප්‍රමාණයක්. එකම ප්‍රමාණයක් කවුරුත් වැඩියෙන් කෑවේ නැහැ. හැබැයි වෙනස තියෙන්නේ මේ බෙදපු කොටස් ගණනේ පොඩි වෙනසක් තිබුණා. මේ කොටස් වලට බෙදලා තියෙන කොටස් ගන්න වෙනසක් තියෙනවා. ඉතින් අපිට කියන්න පුළුවන් එහෙමනම් දෙකෙන් එක කිව්වත් 4න් 2 කියලා කිව්වත් 8න් 4 කිව්වත් 6න් 3 කිව්වත් 12න් 6 කිව්වත් ඔක්කොම එකයි. මේ ඔක්කොම එකම ප්‍රමාණ, සමාන ප්‍රමාණ. එහෙමනම් අපි කියනවා මෙන්න මේවා එකම භාග. ඒවට අපි කියන්නේ තුල්‍ය භාග කියලා. තුල්‍යයි මේ භාගය. තුල්‍ය භාග කියලා අපි ඒවට කියනවා. අපි බලමු මේ තුල්‍ය භාග ලබා ගන්න වඩා විධිමත් ක්‍රමවේදයක් අපසතුව තියනවාද කියලා. අපි මේ විදිහට කරමු. මේකේ තුල්‍ය භාග ලියන්න ගියාම මේකේ හරය ලවය කියලා දෙකක් තිබුණානේ. එතකොට මේ හරය ලවය දිහා බලපුවාම මම මේ දෙකම දෙකෙන් ගුණ කරයි කියලා හිතන්නේ. මේ දෙකම දෙකෙන් ගුණ කරයි කියලා හිතන්නේ. මේ විදිහට ගුණ කරයි කියලා හිතන්නේ. මේකත් දෙකෙන් ගුණ කරා මේකත් දෙකෙන් ගුණ කරා. බලමු ගුණ කළ දෙවරක් දෙක 4යි දෙවරක් එක 2යි. දෙවරක් එක 2යි දෙවරක් දෙක 4යි. 4න් 2යි මේ භාගය ලැබිලා තියෙනවා. හොඳයි. අපි එහෙම දෙකෙන් ගුණ කරන්නේ නැතුව ගුණ කරයි කියලා හිතමු 3ෙන්. බලන්න 3ෙන් ගුණ කරොත් 3 වරක් දෙක 6යි 3 වරක් එක 3යි. 6න් 3 කියලා භාගයක් ලැබෙනවා. මෙන්න මේ භාගය ලැබෙනවා. හොඳයි අපි හිතමු මේක 3ෙන් ගුණ කරන්නේ නැතුව 4ෙන් ගුණ කරා කියලා. 4ෙන් ගුණ කරොත් 4 වරක් එක 4යි 4 වරක් දෙක 8යි. 8ෙන් 4 කියලා ලැබෙන එක මෙන්න මේ භාගය ලැබෙනවා. ඊට පස්සේ අපි බලමු දෙකෙන් එක කියන එක ගුණ කරලා 6ෙන් ගුණ කරමු. 6 වරක් එක 6යි 6 වරක් දෙක 12යි.
sorry 6 වරක් එක 6යි 6 වරක් දෙක 12යි. 12න් 6 කියලා ලැබෙනවා. බලන්න 12න් 6 කියලා භාගයක් තියෙනවා. දැන් එතකොට මේ තුල්්‍ය භාග මෙහිම ඇඳලා ලියලා ගන්නවට වැඩිය ඊටාම පහසු ක්‍රමවේදයකට අපිට තුල්්‍ය භාග ලබා ගන්න පුළුවන්. මොකක්ද ඒ ක්‍රමය? ඒ ක්‍රමය තමයි හරයයි ලවයයි එකම සංඛ්‍යාවෙන් ගුණ කරලා ලබා ගන්න පුළුවන්. එහෙනම් හරය සහ ලවය එකම සංඛ්‍යාවෙන් ගුණ කරලා තුල්්‍ය භාග ලබා ගන්නවා. මේවට අපි කියන්නේ තුල්්‍ය භාග. තුල්්‍ය භාග. තුල්්‍ය භාග. එතන මොනවද මෙතන තුල්්‍ය භාග උනේ? දෙකෙන් එක තුල්්‍ය භාගයක් වුණා 4න් 2ට. ඒක තුල්්‍ය භාගයක් වුණා 8න් 4. ඊට පස්සේ 6න් 3. ඊට පස්සේ 12න් 6 තව තියෙන ඕන තරම්. දැන් අපිට ඊටාම පැහැදිලිව පේනවා මේ දෙකෙන් එක කියන තුල්්‍ය භාගය, දෙකෙන් එක කියන භාගය මම මේක ගුණ කරොත් දෙකෙන් දෙවරක් දෙක 4යි, දෙවරක් එක 2යි. තුල්්‍ය භාගය ලබා ගන්න පුළුවන්. එතකොට අපි මේකේ හරය ලැබෙ දෙකම 4ෙන් ගුණ කරා නම් මේක ලබා ගන්න පුළුවන්. 4 වරක් දෙක 8යි, 4 වරක් එක 4යි. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ හරය ලැබෙ දෙකම 3ෙන් ගුණ කරා නම් මෙන්න මේ භාගය ලබා ගන්න පුළුවන්. 3 වරක් දෙක 6යි, 3 වරක් එක 3යි. එතකොට මේකත් තුල්්‍ය භාගයක් වෙනවා. ඊට පස්සේ අපි මේ දෙකම ගුණ කරා නම් එහෙම 6න් 6 වරක් දෙක 12යි, 6 වරක් එක 6යි. 12න් 6 කියලා ලැබෙනවා. එතකොට තුල්්‍ය භාග ලබා ගන්න අපිට පහසු ක්‍රමවේදයක් අපි කතා කරා හරය ලවය එකම සංඛ්‍යාවෙන් ගුණ කරලා. හොඳයි. මේකෙන් මේක ලබා ගත්තේ කීයෙන් ගුණ කරලාද? දෙකෙන් ගුණ කරලා. මේකෙන් මේක ලබා ගත්තේ 4ෙන් ගුණ කරලා. මේකෙන් මේක ලබා ගත්තේ 3ෙන් ගුණ කරලා. මේකෙන් මේක ලබා ගත්තේ 6ෙන් ගුණ කරලා. ඉතින් අපිට මේකේ මම ගුණ කරලා නැහැ 5ෙන් ගුණ කරලා නැහැ. ඕනනම් ඉතින් 5ෙන් ගුණ කරලා තුල්්‍ය භාග ලබා ගන්න පුළුවන්. 6ෙන් විතර නෙමෙයි 7ෙන් 8ෙන් 9ෙන් 10ෙන් 100ෙන් 200ෙන් 1000ෙන් 2000ෙන් ගුණ කරලා තුල්්‍ය භාග ලබා ගන්න පුළුවන්. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. තුල්්‍ය භාග ලබා ගන්න අපිට ඕනම සංඛ්‍යාවකින් ගුණ කරලා තුල්්‍ය භාග ලබා ගන්න පුළුවන්. ඉතින් තුල්්‍ය භාග ලබා ගැනීමේ එක ක්‍රමවේදයක් තමයි මේ හරය සහ ලවය එකම සංඛ්‍යාවෙන් ගුණ කිරීම කියලා කියන්නේ. ඉතින් හරය සහ ලවය ඕන නම් අපිට එකම සංඛ්‍යාවෙන් බෙදලා වුණත් තුල්්‍ය භාග ගන්න පුළුවන්. හැබැයි හරය ලවය දෙකම එකම සංඛ්‍යාවෙන් බෙදුනොත් විතරයි එහෙම බෙදලා තුල්්‍ය භාග ලබා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් මේ 12න් 6 කියන එක අපි ගමුකෝ. ආපස්සට අපි 12න් 6ට තුල්්‍ය භාග ලියන්න කියලා කිව්වොත් මේ බලන්නකෝ දැන් මේ 12යි 6යි කියන දෙකම බෙදෙනවනේ දෙකෙන්. ඉතින් ඕනනම් මේ දෙකෙන් බෙදලා දෙවරක් 3යි, දෙවරක් 6යි කියලා මෙහෙම තුල්්‍ය භාග ගන්න පුළුවන්. ඒවට අපි කියන්නේ බෙදීමෙන් ලබා ගන්නවා කියලා. ඕනනම් දෙකෙන් බෙදන්නේ නැතුව 3ෙන් බෙදලත් ගන්න පුළුවන්. බලන්නකෝ දැන් 3ෙන් බෙදුවා නම් කීයේ දෙන්නේ කියලා. මෙහෙම 3ෙන් බෙදුවා නම් 6ට 3 ඒවා තියෙන්නේ 2යි, 12ට 3 ඒවා තියෙනවා 4ක්. නේ? හරි. එහෙමනම් අපි හිතමු 3ෙනුත් බෙදන්නේ නැතුව අපිට හිතන මේක බෙදන්න ඕන කියලා 6ෙන්. මේ බලන්න 6ෙන් බෙදපුවාම මොකද වෙන්නේ කියලා. 6ෙන් බෙදපුවාම 6ට 6 ඒවා තියෙන්නේ 1යි, 12ට 6 ඒවා තියෙන්නේ 2යි. මෙහෙමත් තුල්්‍ය භාග ලියන්න පුළුවන්. හැබැයි ඒකේ සීමාවක් තියෙනවා. බෙදලා ගන්න පුළුවන් සීමාවක් තියෙනවා. හැම භාගයක් මෙහෙම බෙදලා ගන්න ගියොත් ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා අපි මොකද කරන්නේ? තුල්්‍ය භාග ලිවීමේදී ගුණ කිරීමේ ශිල්ප ක්‍රමයට තමයි ගොඩක් වෙලාවට තුල්්‍ය භාග ලබා ගන්න උත්සාහ කරන්නේ. බෙදලා ගන්නත් පුළුවන්. එහෙම බෙදලා ගන්න වෙන අවස්ථාවක් තියෙනවා. වැඩි වශයෙන් අපි ගුණ කරලා තුල්්‍ය භාග ලබා ගන්න. එහෙනම් කොහොමද තුල්්‍ය භාග ගන්නෙ දැන්? හරය සහ ලවය එකම සංඛ්‍යාවෙන් ගුණ කරලා. මොනවද මේ තුල්්‍ය භාග කියන්නේ? භාග ලියන විවිධාකාර ක්‍රමවේද අතරේ, ඒ කියන්නේ භාග ලියන ක්‍රමවේද ගණනාවක් කියන අතරේ මෙන්න මෙහෙම ලියන සරලම භාග ක්‍රමවේදය තමයි මෙන්න මේ විදිහට හරය සහ ලවය එකම සංඛ්‍යාවෙන් ගුණ කරලා ලබා ගන්න ක්‍රමවේදය තුල්්‍ය භාග. ඕනනම් බෙදලා ලබා ගන්න පුළුවන්. හරි. එහෙනම් තුල්්‍ය භාග පැහැදිලි. තුල්්‍ය භාග හදන්නේ කොහොමද කියලාත් අපිට පැහැදිලි. තුල්්‍ය භාග ලබා ගන්නේ කොහොමද කියලාත් පැහැදිලි. දැන් තුල්්‍ය භාගය ඇසුරෙන් අපිට මේ කේ ගෙඩිය කතාව පැහැදිලිව කියන්න පුළුවන්කමක් ලැබෙනවා. භාගවල ලවය එකක් වන භාගවලට අපි විශේෂ නමක් යොදනවා. භාගවල ලවය එකක් නම් ඒ භාගවලට අපි කියනවා ඒකක භාග කියලා. ලවය එකක් වන භාග. ලවය එකක් වන භාග ඒකක භාග. ඒකක භාග. එතන මොනවාද ඒකක භාග කියලා කියන්නේ? ලවය එකක් වන භාග. දැන් අපි ලවය එකක් වන භාගවලට යමු. මේ තියෙන්නේ එකම විදි මේ එකක් අපි සලකන්නේ එකක් වශයෙන් සලකලා කොටස් කරන්න යන්නේ. මම මේකේ එකක් පාට කරනවා.
එකක්. මම මේ ටික පාඩ කරනවා. දැන් මම පාඩ කරලා තියෙන කොච්චරද? දෙකෙන් එකයි. දෙකකට බෙදලා එකක්. මම මේක තුනකට බෙදලා තියෙනවා. මම එකක් පාඩ කරනවා. දැන් මම පාඩ කරලා තියෙන්නේ තුනෙන් එකයි. ඒකත් ඒකක භාගයක්ම තමයි. මේක හතරකට බෙදලා තියෙනවා. මම පාඩ කරනවා ඒකෙන් එකක්. දැන් මේ තියෙන්නේ හතරෙන් එක. මම මේක පහකට බෙදලා තියෙන 1 2 3 4 5යි. පහෙන් මම පාඩ කරනවා එකක්. ඒ කියන්නේ පාඩ කළ භාගය පහෙන් එකයි. ඒකත් ඒකක භාගයක්. මම මේක 6කට බෙදලා තියෙනවා. මම මේකෙන් පාඩ කරනවා එකක්. 6න් එකයි. මෙන්න පාඩ කරපු එක. මේකේ තියෙන්නේ කොච්චරක්ද? දෙකෙන් එකයි. මේකේ තුනෙන් එකයි. මේකේ හතරෙන් එකයි. මේකේ පහෙන් එකයි. මේකේ හයෙන් එකයි. මම අහනවා කොකද විශාලම භාගය? බලන්න. විශාලම භාගය පැහැදිලි දෙකෙන් එක. එහෙනම් මේකේ විශාලම භාගය දෙකෙන් එක. ඊට පස්සේ තුනෙන් එක. ඊට පස්සේ හතරෙන් එක. පහෙන් එක. කුඩාම වෙන්නේ හයෙන් එක. ඒ කියන්නේ බෙදන කොටස් ගණනනේ මේ යටින් තියෙන්නේ. බෙදන කොටස් ගණන වැඩි වෙන්න ප්‍රමාණය කුඩා වෙනවා. ඒ කියන්නේ මේක 1000කට බෙදලා එක කොටසක් ගත්තා නම් හරිම පුංචි තීරුවක් එනවා. හැබැයි මේක දෙකට බෙදලා එක කොටසක් කියලා කිව්වම හරිය විශාල ප්‍රමාණයක් ලැබෙනවා. අපිට පැහැදිලි හරය විශාල වෙන්න භාගයේ හරේනේ යටින් තියෙන පදේ හරය විශාල වෙන්න මේ හරය විශාල වෙන්න 2 3 4 5 6 හරය විශාල වුණා. හරය විශාල වෙන්න භාගයේ කුඩා වෙනවා. හොඳයි මීටත් වැඩිය කුඩායි එහෙමනම් 7න් 1. කුඩායි කියන්නේ අපි මෙහෙම ලකුණක් යදමු. ඊටත් වැඩිය කුඩායි එහෙනම් 8න් 1. දැන් ඔබට තේරෙනවා. ඊටත් වැඩිය කුඩායි 9න් 1. ඊටත් වැඩිය කුඩායි 10න් 1. ඊටත් වැඩිය කුඩායි 11න් 1. ඔහොම දිගට ලියාගෙන යන්න පුළුවන්. එතකොට ඒකක භාග සංසන්දනය කරනකොට මේ හරය දිහා බලලා හරේ බෙදලා තියෙන කොටස් ගණන අනුව සංසන්දනය කරන්න පුළුවන්. ඒවා ඒකක භාග නම් ඒකක භාග වල ලවය එකයිනේ. ඒකක භාග වුණාම ඒවා ලවයේ හැම විටම එකයි තියෙන්නේ. එහෙනම් ලවයේ එකක් තියෙන අවස්ථාවවලදී හරේ සමගත් එක්කලා සම්බන්ධ කරලා අපිට කියන්න පුළුවන් කොකද විශාල කොකද කුඩා. උදාහරණයක් විදිහට 8න් 1ද 9න් 1ද විශාල කියලා හොත් අපි පැහැදිලිව කියනවා 8න් 1 විශාලයි. අපෙන් එවොත් එමු 7න් 1ද 10න් 1ද විශාල කියලා. මේ දෙක සංසන්දනය කරාම අපිට කියනවා 10 කියන සංඛ්‍යාව විශාල සංඛ්‍යාවක් හින්දා 10න් 1 කියන එක කුඩායි. පැහැදිලි. හොඳයි. එහෙමනම් අපි හරය විශාල වෙනකොට ලවය භාගයේ වටිනාකම කුඩා වෙනවා කියලා කිව්ව ඒකක භාගවල. එතකොට මේ ඒකක භාගවලට විතර දෙහෙම් වෙන්නේ නැහැ. දැන් අපි හිතමුකෝ මේවෙන් දෙක ගානේ පාඩ කරා කියලා. දැන් පාඩ කරලා තියෙන අඳුරු කරලා තියෙන කොටස එකක් නෙවෙයි දෙකක් කියලා අපි හිතමු. දෙකක්. එතකොට දැන් දෙකෙන් දෙකයි කියන්නේ සම්පූර්ණ එකයි. මේ බලන්න දෙකෙන් දෙකයි කිව්වම සම්පූර්ණ එකයි. තුනෙන් දෙකයි කිව්වම මෙහෙම. මේ පාඩ කරේ තුනෙන් දෙකක්. හතරෙන් දෙකයි කිව්වම මෙහෙම. හතරෙන් දෙකයි. පහෙන් දෙකයි කිව්වම මෙහෙම. පහෙන් දෙකයි. හයෙන් දෙකයි කිව්වම මෙහෙම. අපි හැම එකම ලවයේ දෙක ගානේ උණු භාග මේ සංසන්දනය කරන්න යන්නේ. එහෙම වුණා කියලා අර කලින් නිගමනයේ කිසිම වෙනසක් නැහැ. බලන්නකෝ. විශාලම භාගයේ වෙන්නේ 1. එහෙම නැත්නම් මේ දෙකෙන් දෙක කියන එක. ඊළඟට තියෙන්නේ 3න් 2. ඊළඟට 4න් 2. 5න් 2. 6න් 1 නෙවෙයි 6න් 2. 6න් 2 තමයි කුඩාම භාගය. එතකොට මේ ලවය සමාන වෙන විදිහට බලන්නකො ලවයේ මේ ඔක්කොගෙම සමානයි මේ. මේකේ ලවයයි මේකේ ලවයයි මේකේ ලවයයි මේකේ ලවයයි මේකේ ලවයයි සමානයි. ඔක්කොගෙම ලවයන් ඇවිල්ලා තිබුණේ දෙක ගන්න. ඔක්කොගෙම ලවයන් තිබුණේ දෙක බැගින්. ලවයන් සමානයි මේ භාගවල. ඒතර හරේ දිහා බලලා අපිට තීරණය කරන්න පුළුවන් කොකද විශාල කියලා. දෙකෙන් දෙක කිව්වම තමයි විශාලම. තුනෙන් දෙක කිව්වහම ඊට වැඩි ටිකක් කුඩායි. අර කලින්ට වැඩි කුඩායි. හතරෙන් දෙක කිව්වම ඊටත් වැඩි කුඩායි. පහෙන් දෙක කිව්වම ඊටත් වැඩි කුඩායි. හයෙන් දෙක කියලා කිව්වම ගොඩක් කුඩායි. දැන් අපිට පේනවා ලවය සමාන නම් හරය අනුව අපිට තීරණය කරන්න පුළුවන් කොකද විශාල කොකද කුඩා කියලා. පොඩ්ඩක් අපි ප්‍රැක්ටිස් කරලා බලමු. මේ බලන්නකෝ. මම ඔයාගෙන් අහනවා මෙහෙම. වඩා විශාල වන්නේ 6න් 5ද එහෙම නැත්නම් 7න් 5ද? මොකක්ද උත්තරේ?
මේක කොටස් 7කට බෙදපු. මේක 7කට බෙදලා 5යි. මේක 6කට බෙදලා 5යි. එහෙනම් කොහොමද විශාල? මේ 6කට බෙදපු එක කියලා කියන්නේ අඩු ප්‍රමාණයකට බෙදලා තියෙන්නේ. ඒතර ඒකෙන් කොටස් 5ක් කියන්නේ ලොකු කෑලි 5ක්. මොකද 6න් පංගු කියන්නේ ලොකු කෑලි 7න් පංගු වලට වැඩිය 6න් පංගු ලොකු කෑලි. කේක් ගෙඩියක් 4ට කපලා කෑලි කනවට වැඩිය 6ට කපලා කෑලි කනකොට ලොකු කෑලි එනවා. එහෙනම් අපි කියනවා 6න් 5ක් කිව්වාම ඒක විශාලයි. 6න් 7න් 5ක් කිව්වාම ඒක කුඩයි. එහෙනම් වඩා විශාල වෙන්නේ 6න් 5. හොඳට තේරුණාද කියලා බලන්න. එයි මේක 6කට කපනවා. මේක 7කට කපනවා. එකක් කියලා ගත්තොත් 6න් එක ගත්තා නම් එහෙම 7න් එකට වඩා විශාල වෙන්න එපේ. මේක 6කට කපලානේ. නේ? මේක 7කටම කපලා. ඒතර විශාල පංගු වෙන්නේ 6න් පංගු වල. එහෙනම් අපි කියන්නේ 6න් 5 විශාලයි 7න් 5ට වඩා. අපි තව එකක් ගමු. මම ගන්නවා මෙහිම. 20න් 7 අනිත් එක තමයි 9න් 7. දැන් බලන්න. මේක 9කට කපලා කෑලි 7ක්. දැන් 7 කියනක පොඩ්ඩක් පැත්තකින් තියලා මට කියන්න 9න් පංගු කොහමද හැදෙන්නේ? 9කට කපලා කොටස් 9කට කපලා 20න් පංගු කොහමද හැදෙන්නේ? කොටස් 20කට කපලා. හරි. එතන මේ 20කට කපලා පාන් ගෙඩියක් කියලා හිතන්න. පාන් ගෙඩියක් කොටස් 20කට කපලා කෑලි 7ක් ගන්නවා. එතකොට පුංචි කෑලි 7ක් නෙන්නේ අපිට. එහෙම නැතුව ඒ වගේම තව පාන් ගෙඩියක් අරගෙන අපි කපනවා කොටස් 9කට. 9කට කපලා කෑලි 7ක් ගන්නවා. එතකොට අපිට පැහැදිලි අර 9ට කප්පු කෑලි ටිකක් ලොකුයි අර 20ට කප්පු කෑලි වලට වඩා. එහෙනම් වඩා විශාල වෙන්නේ කොකද? 9න් 7 වඩා විශාලයි. ඒතර අපි මේ ලකුණ යොදනවා මේ විදිහට වඩා කුඩයි කියන ලකුණ යොදනවා. මේ කුඩා පැත්ත මේ විශාල පැත්ත. ද විශාල පැත්ත 9න් 7 පැත්තට යොමු කරනවා. හොඳයි අපි තවත් එවැනි භාගයක් ගමු. තව ටිකක් අපිට දැනෙන්න පුළුවන් ගැටලුවක් ගමු මෙහිම. මම කියනවා 5න් 2 අනිත් එක මම ගන්නවා 59න් 2. දැන් හිතන්න අපිට කේක් ගෙඩියක්, ඇපල් ගෙඩියක්, ගෙඩි දෙකක් තියෙනවා. ඇපල් ගෙඩි දෙකක්. මේ ඇපල් ගෙඩි දෙක කපන්නේ මෙහෙමයි. මේ ඇපල් ගෙඩිය කපනවා 5කට. 5න් පංගු මෙතන තියෙනවා. මේකේ තියෙන 59න් පංගු. ඒ කියන්නේ ඇපල් ගෙඩිය කපලා තියෙනවා 59කට. 59කට. හිතන්නකො 59ට කැපුවා කිව්වහම මොනතරම් පුංචි පෙත්තක් දෙන්නේ කියලා. එතකොට මේ 59ට කප්පු කෑලි කියන්නේ හරි පුංචිම පුංචි කෑලි. ඒ වුණාට 5කට කප්පු කෑලි කියපුවම අර 59ට කප්පු කෑලි තරම් පුංචි නැහැ. ඒවා ටිකක් ලොකුයි. එහෙමනම් මේකේ තියෙන 5න් පංගු මේකෙන් තියෙන 59න් පංගු. වඩා විශාල වෙන්නේ 5න් පංගු. මේකේ 2යි මේකේ 2යි නේ තියෙන්නේ. ඒතර වඩා විශාල වෙන්නේ 5න් පංගු 2ක්. මිසක් 55න් 59න් 2ක් නෙවෙයි. එහෙනම් වඩා විශාල වෙන්නේ 5න් 2ක්. හොඳයි. භාග සංසන්දනය කරන්න අපිට මේ ක්‍රමයේ පුළුවන්. හැබැයි ලවය සමාන නම්. ලවය සමාන භාග සංසන්දනය කරන විදිය තමයි අපි මේ කතා කරේ. ලවය සමාන නම් කියන්නේ මේ උඩින් තියෙන පදය සමාන නම් අපිට මේ ආකාරයට සංසන්දනය කරන්න පුළුවන්. හැබැයි හරේ සමාන භාග කොහොමද සංසන්දනය කරන්නේ කියලාත් අපි චුට්ටක් කතා කරලා ඉමු. මේක සරල අවස්ථාවක් නිසා මට ඒක රූප සරණක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ හින්දා මම මේ විදිහට කියන්නම්. සරලව තේරුම් ගන්න උත්සාහ කරන්න. අපි හිතමු අපිට තියෙනවා කේක් ගෙඩියක් ටිකක් දිගයි කේක් ගෙඩියක්. හොඳයි. ඔබට කියනවා මේක ඕනම භාග ගානකට සමාන භාග ගානකට කපන්න. හැබැයි කප්පු කෑලි එකයි ඔයාලට ගන්න හම්බෙන්නේ. ඔයා මේක කපන්නේ 10කට කපනවාද 9කට කපනවාද 8කට 7කට 6කට 5කට 4කට 3කට 2කට 1කට. එකකට කපන්නේ නැහැ. ඒකට එකක්මනේ තියෙන්නේ. හොඳයි. මං ගන්න ඔයා කීයටද මේක කපන්නේ? වැඩි ලොකු කෑල්ලක් අපි අපේක්ෂා කරනවා නම් ඔයා මේක කපන්නේ කීයට? එහෙනම් වඩාම පැහැදිලි. 2කට කපලා කෑල්ලක් ගත්තොත් ඒක ලොකුයි. 3ට කපලා කෑල්ලක් ගත්තොත් ඒක පුංචි. 10ට කපලා කෑල්ලක් ගත්තොත් ඒක ගොඩක්ම පුංචි. හොඳයි. ඒ තමයි අපි කලින් කතා කරපු ක්‍රමවේදය. දැන් අපි කියනවා මෙහෙම. මේක අපි 10ට කපනවා. එහෙම නැත්නම්
මම මේක බෙදන්න පහසුව සඳහා මෙහෙම කපන්නම්. මම මේක 8කට කපන්නම්. ඔයාලට කැලි එකක් ගන්න කියනකොට කැලි එකක් ගන්න කියනවා. 8න් එකක්. තව කෙනෙකුට කියනවා ඔයා ගන්න 8න් කැලි 3ක්. කවුද වැඩියෙන් කරන්නේ? පැහැදිලිනේ 8න් 3 කියන එක විශාලනේ. එයා 8න් පංගු කැලි 3ක් කරගන්නේ. එහෙනම් වඩා විශාල 8න් 3. හරේ සමාන නම් භාග සංසන්දනය කරන්න හරිම ලේසි. ඒ වගේම අපින් අහනවා මෙහෙම. 7න් 5ද වඩා විශාල 7න් 3ද? 7න් පංගු 5ක් මෙතන දෙනවා. මෙතන 7න් පංගු 3යි දෙන්නේ. එහෙනම් අපිට තාම පැහැදිලි 7න් පංගු 5ක් තමයි විශාල. හොඳයි. මේ විදිහට භාග සංසන්දනය කරන්න පුළුවන්. හැබැයි හරය සමාන නම් ලවය සමාන නම් අර මම කලින් කියපු විදිහට භාග සංසන්දනය කරන්න පුළුවන්. හැබැයි ඉතින් හරයත් ලවයත් අසමාන වෙනකොට මොකද්ද කරන්න කියලා අපි තව ටිකකින් කතා කරමු. අපි කතා කරන්න යනවා හරය හෝ ලවය අසමාන වෙනකොට කොහොමද මේ භාග සංසන්දනය කරන්න කියලා. උදාහරණයක් අපි මෙහෙම අහනවා. 2න් එකද වඩා විශාල? එහෙමත් නැත්නම් 4න් එකද වඩා විශාල? දැන් මෙතෙන්දී නම් එක සමානයි. එහෙනම් අපි මේකේ එහෙම සමාන නොවන එකක් මම මෙතන ගන්නම් මේ විදිහට. 2න් එකද වඩා විශාල? 3න් දෙකද? දැන් අපිට මේකට නිශ්චිත පැහැදිලි තීරණයක් මේ හරය සහ ලවය ඇසුරින් ලබා දීමට අපහසු නම් මේ භාග පිළිබඳව හොඳට අභ්‍යාස කරලා හොඳට මේක පිළිබඳව නිරන්තරයෙන් යෙදුන කෙනෙකුට මේක දිහා බලපු ගමන් කියන්න පුළුවන් මේක තමයි විශාල භාගය කියලා. නම් මම කියන්නේ එහෙම නෙවෙයි. අපි මේක ගණිතමය ආකෘතියකට යන්න උත්සාහ කරනවා නම් මේ දෙක සමාන කරගන්න අපිට බෑ. එහෙම නැත්නම් හරය සමානත් නැහැ, ලවය සමානත් නැහැ. හරය සමාන වුණා නම් අපිට සංසන්දනය කරන්න තිබුණා. ලවය සමාන නම් ඒත් තිබුණා. නමුත් හරයත් ලවයත් සමාන නැහැ. එහෙනම් අපි මොකද කරන්නේ? වඩාම ලේසි වැඩේ තමයි ලවය සංසන්දනය කරනවට වැඩිය හරය සංසන්දනය සමාන කරන එක තමයි වඩා පහසු වෙන්නේ. අපි හරය සමාන කරගන්න උත්සාහ කරමු. මට මේවට තුල්‍ය භාග ලියන හැටි පැහැදිලි. මේවට තුල්‍ය භාග ලියන්න පුළුවන්. ඕනම භාගයකට තුල්‍ය භාග ලියන්න පුළුවන්. කොහොමද ලියන්නේ? හරය සහ ලවය එකම සංඛ්‍යාවෙන් ගුණ කරලා තුල්‍ය භාග ලියන්න පුළුවන්, බෙදලත් පුළුවන්. අපි ගුණ කරලා තුල්‍ය භාග ලියා ගන්න. මේ බලන්න. 2නුයි 3නුයි බෙදෙන සංඛ්‍යාවක් මට කියන්න. 2නුයි 3නුයි දෙකෙන්ම බෙදෙන සංඛ්‍යාවක් 6 බෙදෙනවනේ. එහෙනම් මම මේක 6න් පංගු කරගන්නවා. මේකත් 6න් පංගු කරගන්නවා. ඒ කියන්නේ මේ දෙක මේකට තුල්‍ය භාග ලියනවා 6න් පංගු වෙන විදියට. දෙක කීයෙන් ගුණ කරද්ද 6 වෙන්නේ? 3ෙන් නේද? එහෙනම් මේකත් 3ෙන් ගුණ කරා. අපිම තුල්‍ය භාග ලියමු. 3 වරක් 2 6යි 3 වරක් 1 3යි. දැන් උන 3ෙන් ගුණ කරලා තුල්‍ය භාග ගත්තා. දැන් මේකටත් අපි තුල්‍ය භාග ගන්නවා. කීයෙන් ගුණ කළාද ගන්න? 6 කරන්නේ කොහොමද 3? 2කින් ගුණ කළා. එහෙනම් මේකත් ගුණ කරන්න 2කින්. දෙවරක් 3 6යි, දෙවරක් 2 4යි. දැන් මට කියන්න 6න් 3ද 6න් 4ද විශාල? දැන් පුළුවන් සංසන්දනය කරන්න. මොකද හරය සමානයි. දැන් අපිට ඊටාම පැහැදිලි සමාන වෙන්නේ හරය. එහෙනම් ලවය අනුව අපිට විශාලත්වය තීරණය කරන්න පුළුවන්. එහෙනම් වඩා විශාල වෙන්නේ 6න් 3ට වඩා 6න් 4 6න් පංගු 4ක් විශාලයි. එහෙනම් අපි මේක තමයි අපි දකින දේ. අපි අහපු උත්තරේ 2න් එකද 3න් දෙකද විශාල කියලා. අපි කියනවා එම නිසා 2න් එක වඩා කුඩායි 3න් දෙකට. මේ තමයි අපේ උත්තරේ. හොඳයි. ඔය විදිහට අපිට භාග සංසන්දනය කරන්න පුළුවන්. හැබැයි හරිය අසමාන වුණාම මෙහෙම තුල්‍ය භාග ලියලා අපිට පුළුවන් මේ විදිහට දැන් එකම සංඛ්‍යාවෙන් ගුණ කරලා තුල්‍ය භාග ලියලා භාග දෙක සංසන්දනය කරන්න පුළුවන්. හොඳයි. දැන් මම හිතන්නේ ඔයාලට පුළුවන් හරිය සමාන භාග සංසන්දනය කරන්න, ලවයේ සමාන භාග සංසන්දනය කරන්න, හරියවත් ලවයේවත් සමාන නැති භාග සංසන්දනය කරන්න පුළුවන්. එහෙනම් මේ ආකාර තුනෙන් තමයි අපි භාග සංසන්දනය කිරීම කරන්නේ. මේ භාග සැසඳීම තමයි අපිට තියෙන මුල්ම දේ. එතකොට ඔයාලගේ පෙළ පොත අරගෙන ඊට අදාළ අභ්‍යාසවල නිරත වෙන්න. අපි ඊළඟට භාග එකතු කිරීම, අඩු කිරීම කොහොමද කරන්න කියලා මේ 6 ශ්‍රේණියේ තියෙන ඊළඟ ඒ පාඩමේ මේ ඉදිරි කොටස විදිහට අපි ඉදිරියට හදාරන්න බලාපොරොත්තු වෙනවා. ඉල්ලීම නිසා මොකද මම 6 වීඩියෝ එක මේ විදිහට ඔයාලට ගේනවා. අපි බලමු ඉස්සරහට අපිට යන්න පුළුවන්ද කියලා. එහෙම අවශ්‍යතාවයේ මත අපි ඉදිරියට මේ පිළිබඳව කතා කරමු. එහෙනම් ඔබට සුබ අනාගතයක්.